සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. මේ බණ අහන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, බණ අහද්දී අප්‍රමාණ ආසාවක් ධර්ම ශ්‍රවණය පිණිස හිතේ ඇති කරගෙන ඔබ බණ අහන්නට ඕනේ. ඒකට ධර්මය කියන්නේ සුසුසති බණ ඇසීමේ ආසාව කියලා. ඔබ අහලා ඇති අපේ බෝසතාණන් වහන්සේ දහම්සොඬ රජතුමා හැටියට රජකම් කරපු එක ආත්මයක් ගැන. මේ දහම්සොඬ රජ්ජුරුවෝ රජතුමාට රාජ සභාවේදී දවසක් අහන්න ලැබුණා අතීතයේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා වැඩ සිටියාලු. ඒ බුදුරජාණන් වහන්සේලා දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ධර්මය දේශනා කරාලු. ඒ බණහලා බොහෝ පිරිසක් දෙව්මිනිසුන් විශාල පිරිසක් සංසාර දුකින් නිදහස් වෙලා උතුම් නිවන කරා වැඩම කරාලු. මේ වගේ කටකතාවක් තියෙනවා. හැබැයි ඒ වෙනකොට බුද්ධ ශූන්‍ය කාලයක්. එදා දහම්සොඬ රජතුමා ඒ රජකම් කරන කාලේ ලෝකෙ බුද්ධ ශූන්‍යයි. බුද්ධ ශූන්‍යයි කියලා කියන්නේ බුදු කෙනෙක්ගේ බණ පදයක් ලෝකෙ අහන්න නැති කාලයක්. බුදු බණ අහන්න නැති කාලයක්. ධර්මය ලෝකෙ අතුරු දහන් වෙච්ච කාලයක්. එතකොට අතීත ගැන ඔහොම කටකතාවක් තියෙනවා. දහම්සොඬ රජ්ජුරුවන්ට මේ ගැන ආරංචි වුණාට පස්සේ පුදුම ආසාවක් ඇති වුණා. අනේ මටත් බණක් අහන්න. එක ගාථාවක්, එක බණපදයක්, කොහොම හරි බණපදයක් දන්න කෙනෙක් හොයාගන්න ඕන කියලා ඒ වෙලාවේ අනබෙරකරුවන් ඉස්සර රජ කාලේ මිනිස්සුන්ට පණවිඩ යවන ක්‍රමේ තමයි අනබෙරකරුවෝ පිටත් කරන. රජ්ජුරුවෝ අනබෙරකරුවන් සිව් දිසාවට පිටත් කරා යම් කිසි කෙනෙක් අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් ඒ ධර්මයෙන් කොටසක් හරි දන්නවනම් දහම්සොඬ රජතුමා ධර්මය අහන්න ආසයි. රජතුමාට මේ බණපදය ඇවිල්ලා කියලා දුන්නොත් මෙපමණ තෑගි භෝග දෙනවා කියලා තෑගි භෝග ගැනත් විස්තරයක් එක්ක අඬබෙරකරුවන් පිටත් කරා. හැම තැනම අඬබෙර ගැහුවා, බණපදයක් දන්න කෙනෙක් නැහැ. අවසානයේ රජ්ජුරුවෝ මාලිගාවේ තියෙන වටිනා වස්තුව මාලිගාව ඉදිරියේ ගොඩ ගහලා අනබෙරකරුවන් පිටත් කර රන් රිදී මුතු මැණික් බණපදයක් කියන කෙනෙකුට මෙන්න මේ වස්තුව එහෙම් පිටින් තෑගි කරනවා කියලා. ඒත් නෑ. අවසානයේ මේ වස්තුව දෙගුණ තෙගුණ කරා. හැම තැනම අනබෙර ගැහුවා, ඒත් නෑ. ඊළඟ අඩබෙරේ ඇරියා කවුරු හරි බණපදයක්, බුදු කෙනෙක්ගේ බුදු බණපදයක් දන්න කෙනෙක් රජතුමාට ඇවිල්ලා මේ බණපදය කිව්වොත් මගේ රාජ්‍යම ඔහුට පරිත්‍යාග කරනවා, ඔහුට රජකම දෙනවා, මම රාජ්‍ය අතහැරලා යනවා බණ අහලා. ඒත් බුදු බණපදයක් දන්න කෙනෙක් ඒ රාජ්‍යවත් ඒ අසල රාජ්‍යකවත් හිටියේ නෑ.
ධර්මය අහන්න තිබ්බ ආසාාව නිසාම දහම්සොට රජ්ජුරුව මේ ගැනම හිතල දවසක් රජ්ජුරුව හිතනවා බුදු බණ පදයක් නොදන්න රටක මේ ලෝකෙක මොන රජකන්ද මං මේ රජක මතහැරල ධර්මය හොයාගෙන යනවා. ධර්මය වෙනුවෙන් රාජ්‍ය අතහැරිය. රජකම අතහැරල මාලිකාවෙන් එලියට බැහැලා රට වැසිව හඬා වැල පෙද්දේ ධර්මය හොයාගෙන පිටත් වෙලා ගිය මට මේ රජක වැඩක් නෑ. බණපදයක් අහන්න නැති ලෝකෙක මොන රජකන්දකි රජක මතහැරේ. ඒ වෙනකොට ඉසිවරු තාපසවරු යම් ධර්මය කියන අය හොයාගෙන ගිය. ඒ අයි මොනමොනො හරි කියනවා හැබැයි කියනවනේ අපි බුදුවරුන්ගේ ධර්මය නම් දන්නේ. අපි දන්න මේවා කියල යාලගේ අදහස් කියනවා. ඔහොම ඇවිදගෙන ගිහිල්ලා මහා වනාන්තර මැදින් ඇවිදගෙන ධර්මය හොය යද්දී දවසක් දහම්සොන් රජ්ජුරුවට හිතුනා දැම් බණපදයක් දන්න කෙනෙක් මට මොන ගැහිල මගෙන් යමක් කිල්ලුවොත් මට දෙන්න දෙයක් නෑමන් රාජ්‍ය අතහැරිය වස්තු අතහැරිය දැන්ගව මට අයිතිනෑ. දැම් මට කියලා තියෙන මගේ ජීවිතය විතරයි. කවුරු හරි කෙනෙක් බණපදයක් දන්න කෙනෙක් මට ධර්මය කියලා දුන්නොත් මං ඔහුට ජීවිතය පූජා කරනවා. එක්කො දාසේක් හැටියට හරි ඔහු ළඟ ජීවිත කාලෙම ජීවිත පූජාවකින් ඔහු ළඟ කටයුතු කරනවා. ඔහොම හිතද්දි මේ සිතුවිල් අරමුණු වනා සක්‍ර දෙවියන්ට සක් දෙවිදුන්ට. පිංහතුනි අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙනන මේ දීර්ග සංසාර ගමනේ. උන්වහන්සේට පාරමී පුරන්න සක්‍ර දෙවියන් තරම් උපකාර කරපු කෙනෙක් දෙවියන් අතර නැතුව ඇති. පාරමී ධර්ම පුරණකොට ඔබ දන්නවා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට. සම්බුද්ධත්වය පිණිස පාරමී පුරාගෙන යන බෝසතාණන් වහන්සේලා දස පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට 30 ආකාරයකට සම්පූර්ණ කරනවා. ධර්මය වෙනුවෙන් මගේ ජීවිතයම පූජා කරනවා කියන සිතුවිල්ල හිතට තදින් ආපු වෙලාවේ සක්‍ර දෙවියක් කල්පනා කරා බෝසතාණන් වහන්සේ මේ පාරමී පුරාගෙන යන මහා පින්වන්ත රජ්ජුරු පරමත්ත පාරමිතාව පුරන්න ඒ සිතුවිල්ලට මං අනුග්‍රහ කරන්න ඕනේ. ඒ වෙලාවෙ සක්‍ර දෙවියන් විශාල යක්ෂයෙක් විදිහට වෙස් වලාගෙන අර මහ වනාන්තරයේ රජ්ජුරු ඉදිරියට කැලේ ඇතුළෙන් මතු වුණා. මේ යක්ෂයක් දකිනකොට ඕන කෙනෙකුට බය ඇති වෙනවා. බයක්කාවා හැරිලා පැනල දුවන්න හිතුණා. දුවන්න හදනකොට මේ යක්ෂයා කියනවා හාහා ඔබ හොයන දේ මන් දන්නවා. අතීත වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපද කීපයක් මන් දන්නවා. ඒ වෙලා එහෙම්ම නතර වුණා. කාගෙන් හරි කමක් නෑ බුදු බණපදයක් අහන්න මේ සියලු කැපකිරීම් කරගෙන යන ගමන. ඒ වෙලාව කියා හිටිය වැඳ වැටුණා. අනේ යක්ෂය ඔබ දන්න බණපදයක් මට කියලා දෙන්න මං ඉල්ලන ඕන දෙයක් දෙන්න මගේ ජීවිතය වුණත් පූජ කරන්න. ඒ වෙලා මේ යක්ෂය ෑනුමක් කැරල්ලා බඩ අතගාලා මං හොඳට ඕම බඩකින්න ඉන්න කිවා. දවස් ගානකින් මට ආහාරයක් ලැබිලනෑ. මං උබ මරාගෙන කනව කීවා. ඒත් හිතට බයක් කාවෙනෑ. දැන් ජීවිත ආසාවත් හැරලා ඉන්න ධර්මය වෙනුවෙන්. හැබැයි දහම්සුන් රජ්ජුරු බුද්ධිම රජතුමා කියනවා කලින් මාව මැරුවොත් බණහන්නේ කවුද. ඉස්සල්ලා මට ඒ ධර්මී කියන්න දන්න බුදු බණ පදේ මට කියලා ඊට පස්සේ මාව මරාගෙන කන්න කියෝ. මං මගේ ජීවිතය ඔබට පූජ කරන්න. ඒ වෙලා මේ යක්ෂයා කියනම් මට උඹ විශ්වාසනය කියෝ. බණටික අහලා පැනල තිවොත් ඒ නිසා අපි දෙන්නටම එකඟ වෙන්න පුළුවන් තැනකට එමු කිව්වා. වටපිට බලද්දි විශාල කන්දක් ළඟ තියෙන විශාල පර්වතයක්. කිව්වා ඔබ මේ පර්වත මුදුනට නැගලා අන්න අර ගල උඩ ඉඳන් පහළට පනින්න. ඔය පනින වෙලාව ඇති මන් දන්නේ ඒක බණපදයයි ඒක ගාථාවයි. මං කෑ ගහලා ඔබට ඇහෙන්න මේක කියන්න. ඒක අහගෙනම මගේ කටට පනින්න කිව්වා. ඒත් කැමති වුණා. අවසාන එකඟ වුණා.
එදා අපේ බෝසතාණන් වහන්සේ අර පර්වත මුදුනට නගිනවා පියවරෙන් පියවර හිතනවා අතීත වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් මට ඇසේවා ඇසේවා. ඒ අතීත බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් මගේ ජීවිතේම පූජාවේවා පූජාවේවා. ඒ ධර්මය උදෙසා මගේ ජීවිතයේ පූජාවේවා. බුදුගුණ සීකර කර හිතට අර අතීත බුදුරු තාම උන්වහන්සේලා දැකලා දන්නේ මොනොවත් නෑ. හැබැයි බණපදයක් අහන්න තියෙන ආසාාව නිසා අතීත බුදුවරු හිතෙන් සිහි කරලා. ඒ ධර්මය සිහි කරලා දැඩි අධිෂ්ඨානයෙන් බණපදයක් මට ඇසේවා. මගේ ජීවිතයේ මේ ධර්මය උදෙසා පූජාවේවා කියලා අර පර්වතයෙන් පහලට පැන්න. යක්ෂයෙක් වගේ වෙස්වලාගෙන පහළ හිටියේ සක්‍ර දෙවියන්. ඒ වෙලාවෙම යක්ෂ සුරූපයෙන් අතහැරලා අහසට පැනනැගලා දිවිය සුරූපයෙන්ම මේ රජ්ජුරුවන්ව දෑතිම පිළි අරගෙන අහසින් මෙක්කරගෙන ගියා දිවිය ලෝකෙට. සක්‍ර දෙවියන්ගේ ආසනය මතම වඩා හිඳවලා බොහෝම ගෞරවෙන් අතීත බුදුරු දේශනා කරන ධර්මය කියල දුන්න. ධර්මී හිත පැහැදෙව්වා. ආපහු රාජ්‍යයකි නල රජකමේ පිහිටෙව්. ඔබ අහල ඇති මේ කතාව දහම් සොඩ රජතුමා ගැන අපේ බෝසතාණන් වහන්සේගේ සංසාර ජීවිතයක්. දැම් බලන්න පිංහතුනේ අපේ බෝසතාණන් වහන්සේ සසරේ එක බණපදයක් අහන්න මොනතරන් සංසාර කැපකිරීම් කරගෙනාපු ගමනක්ද. පුංචි කාලයක් නෙමෙයි සාරා සංකේය කල්ප ලක්ෂයක්. අසංකේය හතරකුත් මහා කල්ප ලක්ෂයක්. දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥාවීරිය කන්ති සච්චා අධිට්ඨාන මෛත්‍රී උපෙක්කා මේ දස පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ඇවිල්ලයි මේ මහා බද්ධ කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න. පිංහතුනී අද මේ වෙනකොට මේ බණපදය අහන මේ මොහොත වෙනකොට අපි මනුස්ස ලෝක ජීවත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් ගතවෙච්ච කාලෙක. මේ වෙනකොට ධර්මය පරම්පරාවෙන් පරම්පරාවට බොහෝ කාලයක් පැමිණිලා. අතීතේ දහස් ගනම් මහරහතන් වහන්සේලා ලෝකෙ වැඩ සිටිය ධර්මය පුරුදු කරපු ලක්ෂ ගනම් පිරිස ලෝකෙ වැඩ සිටිය කාල පහු කරගෙනාපු කාලයක් මේ. හැබැයි පරම්පරාවෙන් පරම්පරාවට අපි මේ ජීවත්වෙන්නේ ධර්මය එන්න බැබලෙන යුගයක නෙමෙයි. ඔබ මම අපි කවුරු ජීවත්වෙන්නේ ධර්මය එන්න පිරිහිලා අවසන් වෙලා. තව නොබෝ කාලෙකින් අනාගතයේ තව අවුරුදු ගානක් යන තැන මේ ධර්මය අතුරු දහම් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා චක්‍රවර්ති සීහනාද කියල සූත්‍රය. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්න්න මහණෙනි මේ මිනිස් ආවිශ අඩුවෙලා අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙන කාලයක් එනවා. තව වැඩි කාලයක් නෑ ඒකට. දැන් ඔබ බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500 ගානකට පෙර උන්වහන්සේ ලෝකෙ පහළ වෙලා වැඩ සිටිය කාලේ එදා ලෝක ජීවත්වෙච්ච මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. සාමාන්‍ය ආයු අපේක්ෂාව උපරිම නෙමෙයි. සාමාන්‍ය ආයු අපේක්ෂණය. ඒ කාලෙ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගීව වැඩ සිටිය. උන්වහන්සේ ගැන එතකොට ඔබට හිතයා උන්වහන්සේ නම් කල්ප ගණන් නිරෝගි සම්පත්තිය වෙනුවෙන්ම පාරමී පුරාගෙනාපු නිසානි කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාබීන්ගෙන් අග්‍රම කෙනා අවුරුදු 150ක් වැඩ හිටිය. ගිහි ශ්‍රාවකයෝ ගැන හිතන්න විසාකා උපාසිකාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්ම කෙනෙක් විසාකාව අවුරුදු 120ක් නිරෝගීව විසාකාව ගැන දේශනාවල සඳහන් වෙනවා වයසට ගියත් විසාකාව සසරි දම්පින් කංකරපු පුුණ්‍ය ශක්තියත් එක්ක කාය ශක්තියකින් යුක්ත තරුණ පෙනුමේ පංච කල්්‍යයානයේ විසාකාව තුළ වයසට ගියා රැකිල තිබුණ කිය. නිකං හිතන්න
අද දරුවෙක් දෙන්නෙක් 3 දෙනෙක් හම්බෙච්ච අම්මා කෙනෙක් ඔබට එක පාට මේ දරුව 20ක් කියපු ගාම හිතෙන්න පුළුවන් අම්මෝ ඕක කොහොමද විශ්වාස කරන්න කියලා. ඔබම හිතන්න මීට පරම්පරා දෙකකට කලින් අද මේ ඉන්න අම්මලට එක දරුවයි දෙන්නයි. හැබැයි ඔබ බලන්න මීට පරම්පරා 2-3කට පෙර ඔබේ ආච්චිලා ඒ පරම්පරාවල් වල පවුලක 8 දෙනෙක් 10 දෙනෙක් 12 දෙනෙක් දරුවෝ 14 15 හිටපු පවුල හිටියා. පරම්පරා 2-3ක් යනකොට ඇස් පනා පිටම මොනතරම් දරුවෝ බිහිවීම අම්මලගේ කාය ශක්තිය පිරිහිලාද කියලා බලන්න. විසාකාව ගැන ඕනේ ඔබ නිකන් ඔබ දන්න දැනුමේ මේ පරම්පරා 2-3කට එහා හිතන්න. දැන් ඔබ හිතන්න ඔබේ ආච්චිලාගේ කාලේ දරුවෝ 10-12 දෙනෙක් හිටපු ගමේ ඉන්න ආච්චිලා දිහා බලන්න. ඒ අය මේ පෞද්ගලික රෝහල් වලට ගිහිලා විශේෂඥ වෛද්‍යවරු යටතේ මේ දරුවෝ ගැන වෙනම පරීක්ෂණ කරලා ස්කෑන් කර කර දරුවා බලලා ඔහොම රෝහල් වල දරුවෝ ලැබුණා නෙමෙයි. ගෙවල් වල දරුවෝ බිහි වුණේ. ගමේ ඉන්න වින්නඹු අම්මා කෙනෙක් මේ විශේෂඥ වෛද්‍යවරියක් වෙනව නෙමෙයි. ඇවිල්ලා පෙකණි වැල කපලා දරුවා බිහි වෙන්න උදව් කරේ ගමේ ඉන්න අම්මා කෙනෙක්. ඒ අම්මලා ගෙවල් වල වැඩ ඔක්කොම කරා. දරුවා බිහි වෙලා ගෙවල් අතුගාන එක උයන එක පිටිකොටන එක අර ගෙදර දොරේ වැඩ ඔක්කොම කරගෙන දරුවෝ 10ක් 12ක් හදාගත්තා මීට පරම්පරා 2කට පෙර. හැබැයි අද වෙනකොට පරම්පරා 2ක් දිහා බලන්න. අද ජීවත් වෙන අම්මලා එක දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට ඇඟ වැහැරිලා එක කොන්දේ අමාරු ඉනෙන් පල්ලෙහා පණ නැහැ. එක්ක දරුවා බිහි වෙන්න ගිහිල්ලා ඔන්න සීස කරන්න ගිහලා ස්නායුවක් කැපුණා කියයි මොනවා හරි ප්‍රශ්නයක් මොනවා හරි ආබාධයක් ජීවිත කාලෙම ඊට පස්සේ කොන්දේ අමාරුව කකුල් වල අමාරුව ධනිස් අමාරුව බේත් කර කර කාය ශක්තිය පිරිහිලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ විසාකාව අවුරුදු 120ක් නිරෝගී ඒ කාලේ ආයුෂ වැඩි. අද වගේ මේ අවුරුදු 60-70ක් නෙමෙයි. අවුරුදු 120ක් නිරෝගීව හිටියා දරුවෝ 20 දෙනෙක් බිහි කරපු අම්මා කෙනෙක්. එහෙනම් අපිට පේනවා මීට අවුරුදු 2500 ගානකට පෙර මේ ලෝකේ ජීවත් වෙච්ච මිනිස්යන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වැඩි අදට වඩා ගොඩක් වැඩි. අවුරුදු 40කින් 50කින් විතර ආයුෂ වැඩි මීට වඩා. දැන් අද වෙනකොට බලන්න අපි ජීවත් වෙන ඔබ මේ අපි ජීවත් වෙන ලෝකේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 70 75 80 ඔය වගේ ආයු ශක්තිය. ඔය අතර මොන තරම් විපත් තියෙනවද කියලා බලන්න අද. දැන් මේ වසංගතය දිහා බලන්න. මොන තරම් වේගෙන් ලෝකෙ මේ වසංගතය පැතිරීගෙන යනවද. මොන දවසකට දහස් ගණන් මිනිස්සු ලෝකෙ මේ යන. දස දහස් ගණන් මිනිස්සු මැරෙනවා. ලක්ෂ ගණනින් රෝගේ ව්‍යාප්ත වේගෙන යනවා. හැබැයි අපිට දැන් බලන්න මනුස්්‍යයන්ගේ මේ මනසේ ස්වභාවය අනතුර සාමාන්‍යකරණය වෙන හැටි. ඔබම හිතන්න මීට අවුරුදු 1මාරකට පමණ පෙර මේ වසංගතය ඉස්සල්ලාම දැනගත්ත හොයාගත්ත කාලය සමහර වෙලාවට මේ රෝගී ඉස්සල්ලාම රෝගි වැළඳිච්චය ලංකාවේ හම්බෙන්නත් කලින් මිනිස්සු පෙරුම් කායම් බඳින්න මේ වත්වල ගැට ගහගෙන කොත්තමල්ලි බෙහෙත් පැකැට් දේශී ඖෂධ ආහාර මේවා ගැන හොය කොච්චර පරිස්සම් වෙන්න උත්සාහ ගත්තද. පළවෙනි රෝගියා දෙන්න ලංකාවෙන් හම්බෙනකොට මොනතරම් මිනිස්සු බය වුණාද තැතිගත්තද. ඒ මුල්ම කාලේ රෝගීන් හම්බෙච්ච ගෙවල් දොරවල් වල ඔබ බලන්න සමහර අයගේ මහා පහත් හැසිරීමේ කාල ගමෙන් රෝගියෙක් හොයාගත්තාම මේ පවුලම සමහරට ඒ ගෙවල් ළඟින් යන්නේ. ඒ පළාතෙන් යන්න බයයි. ඊළඟට මිනිස්සු ඒ මිනිස්සුන්ව කොන් කරන්න නොයෙක් විදිහට ඒ වගේ පහත් දේවල් පවා මිනිස්සු තුල ඇති වුණා. ඇයි මේ විශාල බයක් මිනිස්සුන්ට මේ රෝගය ගැන. එක්කිනා දෙන්න 10-15 දෙනා රෝගීන් හොයාගන්නකොට රටම වහගෙන මාස ගානක් රට ඇදිරි නීතිය දාගෙන මුළු රටක් ලොක්ඩවුන් කරගෙන මිනිස්සු බයෙන් කොච්චර පීඩාවල් මැද්දේ.
සමහර වෙලාවට අමුතුවෙන් වහන්න ඕනෙත් නැහැ. මිනිස් වෙලියට බහින්න බයයි. ගෙවල් වහගෙන ගේට් වහගෙන ළඟ ගෙදර කෙනෙක් ආවත් ඈත ඉඳන් ඇහෙන්න කතා කරන්න. එතකොට මෙහෙම හිටපු මිනිස්සු දැන් බලන්න මේ රෝගේ දවසින් දවස 100 ගණන් 7-800 පහුගිය කාලේ අපේ රටේ රෝගීන් හම්බුණා. යන්තම් මිනිස්සු ඒ කියන සෞඛ්‍ය පුරුදු පිළිපැදීමත් එක්ක ටික අඩු වෙලා 100 150 200 මට්ටමට දිනක වාර්තා වෙන රෝගීන්ගේ ප්‍රමාණය අඩුවේගෙන ආවා. නමුත් පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්ක මිනිස්සුන්ගේ නොසැලකිල්ල මේක මේ රජයක් කියලා නීති දාගෙන බය කරගෙන හැම වෙලාවෙම කියලා මෙහෙම හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ තේරුම් ගත යුතුයි. මේකේ භයානකකම ඔබ තේරුම් ගත යුතුයි. පින්වතුනි, ලෝකෙ මේ වෙනකොට ලක්ෂ 30කට අධික පිරිසක් ලෝකෙ ජනතාවක් මේ වෙනකොට මේ වසංගතයෙන් මිය ගිහිල්ලා අවසానයි. දවසකට කී දහයක් මිනිස්සු මරණයට පත් වෙනවා. මේ වෙනකොට කෝටි ගණනාවක් රෝග වාහකයන් බවට පත් වෙලා දුක් විඳිනවා. සමහර වෙලාට ඔබට හිතට ප්ලා දැන් ලෝකයෝක අඩු වෙලා යනවා. දැන් මේ ලෝකෙ බෙහෙත් වර්ග වැක්සින් වර්ග හොයාගන්නවා. දැන් ලෝකෙ කොච්චර එන්නත් කරනවද? මේ මොන වැක්සින් මොන එන්නත් හොයා ගත්තත් ඊයේ පෙරේද දවස්වල ලෝකයේ දිනක වාර්තා වෙච්ච වැඩිම රෝගීන් ප්‍රමාණය 8,50,000කට වඩා රෝගීන් පෙරේද දවසේ එක දවසකට ලෝකෙ වාර්තා වෙලා තියෙන. එතකොට හිතන්න මේ තමයි මේ වසංගතයේ තියෙන උපරිම මට්ටමට ලෝකෙ වර්ධනය වෙච්ච කාලේ. අසල්වැසි ඉන්දියාව දිහා බලන්න මොන තරම් අසරණද? මිනිස්සු මොන තරම් මහ පාරවල් රෝහල්වල ඉදිරිපිට පාරවල් වල වැටිලා පනා දිනවා. ඔක්සිජන් එකක් දෙන්න විදිහක් නැහැ. සෞඛ්‍ය සේවය ප්‍රමාණවත් නැහැ. අසල්වැසි ඉන්දියාවේ මිනිස්සු ඒ තරම් අසරණ වෙලා. ඒ නිසා පින්වතුනි, ඔබ පුදුමාකාර වගකීමක් ඇතුව ජීවිතේ කටයුතු කළ යුතු කාලයක්. ඒ නිසා පහුගිය මාසේ පහුගිය දවස් කීපේ අවුරුදු සති දෙක මේ දවස් කීපේ තුළ රෙදිගන්න කඩවල් වල පාරවල් වල පොර කාගෙන උත්සවවල මේ හැම දෙයක් එක්කම උද්ඝෝෂණ බලන්න. මේ වසංගතයක් තිබුණත් හැමදාම දවසක කොළඹ දවස ගාන එහෙම් පෙළපාලියනවා, උද්ඝෝෂණයනවා, කඳුළු ගෑස් කනවා, රේදුවනවා, මෙහිදුවනවා. හැමදාම මොනවා හරි උද්ඝෝෂණයක්. එතකොට මේවත් එක්ක බස්වල කෝච්චිවල තෙරපීගෙන කිසි වගකීමක් නැතුව අපට සමාට පහසුකම් නැති වෙන්න පුළුවන්. අපිට ඒ තරම් දියුණු රටවල් වල තරම්. හැබැයි ඔබ අපි දකිනවා මිනිස්සුන්ගේ ඡායාරූප මේ අන්තර්ජාලයෙන් ප්‍රවෘත්ති විකාශනවල සමාජ මිනිස්සු මුඛ ආවරණයක් පැළඳගෙන හිටියත් සමහරලාට කතා කරන්නේ ඒක පල්ලෙහාට දාලා. එතකොට මෙන්න මේ වගකීමක් රහිතව මේ කටයුතු කිරීම තුල අද මේ වෙනකොට ආයෙමත් දවසකට 700-800 ගණන් වාර්තා වෙන මට්ටමට දිනෙන් දින රෝගේ ව්‍යාප්ත වෙනවා. ඒ නිසා පින්වතුනි, අනාගතයේ ඉදිරි මාස 2-3 අපිට ඉතාම තීරණාත්මක කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරි පින්කම්, වෙසක් වැඩසටහන්, පොසොන් සමහරට ඇසල අනාගතයේ අපිට ගිය අවුරුද්දෙත් අපිට එහෙම වුණා. කරන්න දෙයක් නැහැ. ඊට කලින් අවුරුද්දේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක ඒ කාලෙත් වෙසක් පොසොන් කාලවල අපිට හරියට පින්කම් කරගන්න බැරි වුණා. ඊළඟ පාරේනකොට වසංගතය එක්ක රටම වහගෙන හිටියා. දැන් මේ අවුරුද්දේ ආයෙමත් වර්ධනය වීමත් එක්ක අපිට ආයෙමත් වෙනදට වඩා තවත් වගකීමෙන් කටයුතු කරන්න කාලයක් එනවා. ඉතින් ඒ නිසා අපිට කැපකිරීම කරන්න වෙනවා. ඔබ පුළුවන් තරම් ඔබේ ආරක්ෂාව වගේම අන් අය ගැන හිතන්න. ඔබ නොසැලකිලිමත්ව කටයුතු කරොත් ඔබේ දරුවෝ, ඔබේ දෙමව්පියෝ, ඔබේ පවුල මේ විතරක් නෙමේ ඔබේ හිතවතු ඥාතීන් විශාල පිරිසක් අනතුරේ හෙළන ඔබ නොදැනුවත්කම නොසැලකිල්ල නිසාම ඔබ තවත් පිරිසකගේ ජීවිත අනතුරේ හෙළන
අවාසනාවන්ත පුද්ගලයෙක් බවට පත්වෙන්න එපා. වගකීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. පිංහතුනි අපේ ඉතිහාසයේ තියෙන සිදුවීන් දිහා බැලුවත් දැන් බලන්න ඔබ සුනාමි ව්‍යසනයම දවසින් දවස ලෝක විපත් ව්‍යසන කරදර මොන තරන්ද. සුනාමි ආවට පස්සේ තමයි අපි දැනගත්තේ මිනිස්සෝයි ජාතක පොත් වහන්සේ තුළ මේ වගේ කතා මුහුදු ගොඩ ගැලීන් ගැන අතීති තිබුණ අපි අහල තිබුණට මිනිස්සු මේවා විශ්වාස කරේ නෑ. ඔබ අහල තිබුණ කැලණි තිස්ස රජ්ජුරුවක් ඒ කාලේ කැලණි තිස්ස මහරහතන් වහන්සේව මේ විදියට අමානුසික ලෙස උන්වහන්සේව ඝාතනය කරලා අර තෙල් කටාරමක දාලා අවසානයේ ඒ මහරහතන් වහන්සේ කටාරම මත ඉහළ සමාපත්තියෙන් උන්වහන්සේ වැඩ සිටිය. හැබැයි උන්වහන්සේ දැක්ක මේක උන්වහන්සේගේ පෙර අකුසල විපාකයක්. උන්වහන්සේගේ ආවිෂ ගෙවිල අවසානයි. උන්වහන්සේ අවසානයේ පිරිනිවන් පෑව. මේ රජ්ජුරෝ කේන්තියෙන් පිරිනිවන් පාප මහරහතන් වහන්සේගේ වදකයන්ට අන කරා අතපය කෑලි කොටස්කුවලට කපලා මුහදට විසි කරපල්ල කියව. මහා සාගරයට අධිග්‍රෝහිත දේවතාව මනිමේ කලා දෙවගන මහා සාගරයට අධිග්‍රෝහිත දිව්‍යාංගනාවක් හැටියට සඳහන්වෙන්. අපි සමහරලාට නොසිතන දේවල් මේ මහපොලොව ජලය අහස සුළඟ මේවට අධිග්‍රෝහිත දෙවුරු ගැන වලාහක සංයුක්ත මේ වගේ දේශනාවල සඳහන් වෙනවා. දෙවියන් කෝප වුණා. දේව කෝපයක් එක්ක මහමුහුද රට ඇතුළට ගම්මාන යට කරගෙන රට ඇතුළට මුහුද ගොඩ ගැලුව කියලා අපේ ඉතිහාසය තියෙනවා. හැබැයි කාලයක් යනකොට සමහරු ඕවා කොහෙද ඕවා නිකං ප්‍රබන්ධ කතා ඕවා ඒ කාලෙ කවුද දැක්කේ අද මේ කවුද ඉන්නේ ඔය වගේ නොයේ දේවල් එකෝවා මේ චිත්‍ර කතා ඕව පන්සලේ ඇඳල තිබ්බට පරණ පොතේ තිබ්බට ඕවා වෙන්න පුළුවන්ද කිය ඔන්න හිටිය. හැබැයි අපිට සුනාමියාව මේ ව්‍යසන එක්ක මුහුදක් ගොඩ ගලලා රටක් විනාස වෙන්න පුළුවන් කියන කාරණය අන්න දැම් මිනිස්සුන්ට තේරුණ. ඒවයි අපිට ජාතක පොත් වහන්සේ තුළ තියෙන කාරණා අපි ආයමත් මතු කළ කතා කර සමුද්‍ර වානිජ ජාතකය කියලා ජාතක පොතේ සඳහන් වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ එක්තර ආත්මයක නැව් සිය ගණනක් කරගෙන වෙළදාම යන නාවික පිරිසකගේ නාවික ප්‍රධානී. එතකොට බෝසතාණන් වහන්සේගේ ප්‍රධානත්වෙන් එදා නාවික ප්‍රධානය නැව් ගණනාවක වෙළඳ බඩුමුට්ටු පුරෝගෙන රටින් රටට ඒ කාල වෙළදාම යන වෙළඳ නාවිකේ. ඔහොම යනකොට හදිස්සියම කුණාටුවකට හසු වෙලා අර නැව්වල ගමන් මාර්ග වෙනස් වුණා. ගමන් මාර්ග වෙනස් වෙලා මේ නැව්වල රුවල් අර සූලගෙන් යන මාර්ග වෙනස් වෙලා මේවා කැඩිලා නැව් ගහගෙන ගිහිල්ලා වෙනත්ම දූපතකට මේ නැව් කොහොම හරි දූපතකට නැව් කීපයක් ගොඩ ගැව. දැන් දවස් ගානක් මුහුදේ ආහාරත් නැතුව ඔහොම ඇවිල්ලා කුණාටුවෙන් යන්තම් බේරිල්ලා ඔහොම ඇවිල්ලා දූපතටාවට පස්සේ මේ දූපත පුද්දුම ලස්සන පුංචි දූපතා මල් පිරිලා පළතුරු ගස්වල පුදුම ලස්සනයි. ආහාර පාන අඹ නොඒක් ජාතිය පළතුරු පිරිච්ච මහා පළතුරු වනය හරිම ලස්සන පරිසරයක් තියෙන දූපතා. හර නැව්වලින් මේ දූපතට පැනලා ගොඩාවට පස්සේ මේ අය හිතූ විදිහට මේ දූපතේ හෙදුවනවා මෙහෙදුවනවා ගස්වල නගිනවා අතු කඩනවා. ඉක්මනට බෝසතාණන් වහන්සේ උන්වහන්සේ නුවණ තියෙන කෙනෙ. උන්වහන්සේ ප්‍රඥාවන්ත කෙනෙ සසරි පාරමී පුරාගෙනෙන මේ ප්‍රඥාවන්ත බෝධි සත්ව නාවික ප්‍රධානය තමන්ගේ නාවික පිරිස සියලු දෙනාම එකතු කරලා ඒ අයට උපදෙසක් දුන්න. ඒ අයට කියා හිටියා මේ දූපත දෙවියන් අරක් ගත්ත මේ ගස්වලට අධික්‍රෝහිත දෙවරුයි නෞක්ෂ දේවතාව පර්වත දේවතාවරු සීමස්තක දේවතාවරු දෙවියන් අරක් ගත්ත භූමියන්. ඒ නිසා මේ දූපතේ පළතුරු කඩාගන්න මල් නෙලාගන්න හැබැයි ගස් කොළම් විනාස කරන්න එපා. ගස් කපන්න ගස් කොළන් විනාස කරන්න යන්න එපා. දෙවියන් කෝප වෙන්න පුළුවන්. ඒ වගේ මේ දූපතට
හානි කරන්න තැන්තැන්වල මළමුට්ට කරලා අපිරිසිදු කරලා තැන්තැන්වල මේ දූපත විනාස කරන්න එපා. අපි දවස් කීපයක් ඉඳලා කොහොමහරි මේ නැව්වල රුවල් ටික හදාගෙන මෙතනින් අපි ආගමු. ඒ ඉන්නකං බොහොම කීකරුව මේ ස්වභාව ධර්මයට පරිසරයට ආදරය කරගෙන ඉන්න කිව. මේක පිළිගත්ත ටික දෙනෙ. පිළිගත්ත ටික දෙනාමකද කරේ ඒ අය බොහෝම ගෞරවෙන් පරිසරයට ස්වභාව ධර්මයට ආදරය කරමින් අර ගස්වල මල් කඩාගත්තට ගහ විනාස කරේ නෑ. ගහේ පළතුරු කඩාගත්තට ගස් විනාස කරේ නෑ. ස්වභාව ධර්මයට හානි නොකර පරිසරය ආරක්ෂා කරමින් මේ දූපතේ හිටියා. ඔය අතර තව කණ්ඩායමක් හිටිය හිතුවක්කාර කියන දේ අහන්නේ නැති. හිතුවක්කාර නාවික ප්‍රධානයන්ත එක්ක ආපු පිරිසක්. මේ අයි කියන්න ගත්තා ඔය කියන ඒවා ඔය ඕවා කවුද පිළිගන්න මේ අපේ පිනකට ලැබිච්ච භූමිය. අපි ඕවක් ගණන් ගන්න ඕන්නෑ ඔය ගස් කපාපල්ලා පුළුවන් තරම් මේවා විනාස කරපල්ලා. අපිට ඕන විදියට මේක කාල බීලා විනාස කරගෙන ඉමු කියලා දැන් ගස් කපනවා. ගහේ පළතුරු ටික කඩාගන්න ඕන නමුත් නිකමට ගස් කපලදාන ගස් පෙරලනවා භූමිය විනාස කරනවා. තැන්තැන්වල මළමුට්ට කරනවා අපිරිසිදු කරනවා. මේ විදියට භූමියම අපිරිසිදු කර කර විනාස කර කර අපවිට්ට කර කර මෙහෙම ඉන්නකොට දේවතාවරු කිපුණ. අර දූපතට අධිග්‍රෝහිත දෙවියන් කිපිලා මහා සාගරයේ කළඹලා විශාල ජල පහරකින් මේ පිරිස විනාස කරන්න අනතුරක් කරන්න දෙවියන් කෝප වෙලා මේ අය සැලසුම් කර. මතක තියාගන්න දෙවරු කියන්නේ ඔක්කෝම සම්මාධීට්ටිකයි නෙවෙයි. දෙවියන් අතර දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දෙවියන්ටත් කෝපය ඇති වෙනවා. කෙලෙස් සහිතයි දවේශය ඇති වෙනවා. තරහ යනවා කිපෙනවා. දෙවියන් අතරත් පලිගන්න ඉන්නවා. සම්මාධිට්ටික මාර්ග පල්ලාවී දෙවරු මෛත්‍රී සහගතව කටයුතු කරාට කෙලෙස් සහිත මිත්‍යා දෘෂ්ටික දෙවරු ඉන්නවා. හැබැයි ඒ වෙලා මේ දෙවියන් අතර හිටපු පින් ඇති දේවතාවරු බැලුවා හැමෝම නරක නෑ. මෙතන ඉන්නවා සිල්වත් ගුණවත් පින් ඇති බෝසතාණන් වහන්සේ නමක් ඉන්නවා. ඔහුට හිතයිශී පින්වන්තයි ඉන්නවා. ඒ අයි මේ විපතට කලින් බේරන්න ඕන කියලා එදා රාත්‍රී බෝසතාණන් වහන්සේ ඉදිරියේ දේවතාවෙක් පෙනී සිටිය. පෙනීඉදල කිව්ව බෝසතාණන් වහන්සේට පෙනීඉදල කිව්වා ඔබ හෙට උදෑසනින් ඔබේ නාවික පිරිසාරගෙන ඉක්මනින් මේ දූපතෙන් එලියට යන්න. ඔබ ඉක්මනින් යන්න දෙවියන් කෝප වෙලා තියෙන්නේ. මේ ගස්කොලන් විනාස කළ පරිසරය විනාස කිරීමත් එක්ක මේ භූමියයට අධිග්‍රෝහිත දේවතාවරු කිපිලා කෝප වෙලා ඉන්නේ. හෙට විශාල ජල පහරකින් මුහුද කළඹල ජල පහරකින් මේ පිරිසට අනතුරක් වෙන්න පුළුවන්. ඊට පෙර උදේ පාන්දරින් ඔබේ පිරිසාගගෙන යන්න කිව. බෝසතාණන් වහන්සේ මේක හිතට ගත්තා. පසුවදා උදේම තමන්ගේ නාවික පිරිස වෙළඳ පිරිසක එකතු කරලා කිව්වා ඒ රාත්‍රී දේවතාවෙක් මට පෙනී හිටිය. මෙන්න මෙහෙම පණවිඩයක් කිව්වා. අපි ඉක්මනට යන් කීව. අපි ඉක්මනට අනතුරක් වෙන්න කලින් මේ දූපතෙන් යන් කීව. දේව කෝපයක් ඇති වෙලා තියෙන අපි ඉක්මනින් මේ දූපතෙන් යන් කීව. ඒ වෙලා බෝසතාණන් වහන්සේට හිතයිශී අර වෙළඳ පිරිසාතර හිටපු අය විතරක් එකතු වුණ. ඒ අයිකිව හරි ඔබ කියන ඕනම දේකට ඔබ බුද්ධිමත් කෙනෙක් අපි යම් කියලා. හැමෝම නැව්වල නගින්දේ පිරිසක් කිව්වා අපි එන්නෑ කියෝ. මේ අපිට ලැබිච්ච මේ අපිට පිනකට ලැබිච්ච තැන මෙච්චර හොඳ දූපතක් දාලා අපි යන්නෑ ඕව කවුද කිය පිළිගන්න ඔය දෙවියන් කවුද ඇව පිළිගන්න ඕක නිකා හීනයක් වෙන්න දෙකි. බෝසතාන් වහන්සේට අර පිරිසටත් විහිදු තහලු කර කර නින්දා පහස කර කර අර පව්කාරෝ ටික අර දූපතේ ඉතුරු වුණා පින් ඇති අය අර නැව්වල නැගලා ඉතනින් පිටත් වුණා. පිටත් වෙලා සාගරයේ ටික දුරක් යනකොටම මහා මුහුද කැලමිලා විශාල් රළ පහර අර දූපත ඇතුළටාව. ඒ ආපු සුනාමි රළ පහරෙන් අර හිටපු පව්කාරයෝ ටික විශාල් පිරිසක් අර දූපත විනාස කරගෙන ගස් කොළන් කපමින් විනාස කර හිටපු බොහෝ පිරිසක් එදා මිය ගියා විනාස වෙලා ගිය. එතකොට මේ සිදුවීම අපේ ජාතක පොතේ සඳහන් වෙන සිදුවීම.
මේක නම තමයි සමුද්‍ර වාණිජ ජාතකය. එතකොට අපිට පේනවා ස්වභාව ධර්මය විනාශ කිරීම. ගහකොළ සතා සිව්පාව මේ පරිසරයට අයිති ස්වභා දහම විනාශ කිරීම ස්වභාව ධර්මයම විශාල විපත් ඇතිවෙන කාරණය. ඒ නිසා සමහර වෙලාවට කීප දෙනෙ. සුළු පිරිසක් මේ කරන විනාසක ප්‍රතිඵල බොහෝ පිරිසකට මුක්ති විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් හිතන්න මුහුදු රළ පාරක් එනකොට ඔය අතරතුර සිල්වත් අය ගුණවත් අය කර කියාගන්න බැරි මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි ඔවුන්ටත් ඒ දුක විඳින්න සිද්ධ වෙනවා. ස්වභාවික විපත් ඉදිරියේ සමහර වෙලාවට ඇදැන් හිතන්න බැමිණිතියා සාය ඇති වුණා. විශාල සාගතයක් නියගයක් අපේ රටේ අවුරුදු 12ක සාගතයක් ගැන තියෙනවා ඉතිහාසය. රහතන් වහන්සේලා වැඩ සිටිය කාලයක් උන්වහන්සේලාත් පීඩාවින්ද. කැලෑවල්වල බණ භාවනා කරගෙන ධර්මය දියුණු කරගෙන පුරුදු කරගෙන ගුණධර්ම වඩාගෙන නිවන් අවබෝධයට මහන්සි ගනමින් හිටපු බොහෝ පිරිසක් පීඩාවට පත් වුණා. උන්වහන්සේලාත් දුකට පත් වුණා. ඒක තමයි ස්වභාව ධර්මය හැටි. ඒ නිසා පිංහතුනී ස්වභාවික විපත් එන්න වැඩිවෙන කාලයක්. ධර්මය සඳහන් වෙනවා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100න් පහලට පිරිහෙනකොට මනුස්ස ලෝක කියන්නේ ලෝක අපායවල් වගේ කියල. මිනිස්සුන්ගේ ආවිෂ දීර්ඝ කාලවල අවුරුදු දහස් ගණන් ආවිෂ දීර්ඝ කාලවල මනුස්ස ලෝක දිව්‍ය ලෝක වගේ කියලා සඳහන් වෙනවා. ඔබ අහල ඇති සක්විති රජවරු ගැන. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජවරු ලෝකෙ පහළ වෙනවා. සිවුරග සේනා පිරිවලාගෙන අහසින් ගිහිල්ලා ලෝකේටම පංචසීලයෙන් අනුශාසනා කරමින් ධාර්මිකව ලෝකෙ පාලනය කරන රජවරු ගැන අහල ඇති. හැබැයි අදා අපිට ඒවා සුරංගනා කතා වගේ. කෙනෙකුට හිතෙන ඕවා ඉතින් කොහෙ පිළිගන්න දොහොම රජවරු ගැන. ඒ මීට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකට පෙර මනුස්්‍යයන්ගේ ආවිෂ දීර්ඝ කාලවල ලෝකයේ මනුස්ස ලෝක කියන්න දිවිය ලෝක වගේ කියනවා. එවැනි කාලවල කාමාවච්චර දෙවිවරු හැතැන් දිවිය තලවල ඉන්න දෙවිවරු පවා මනුලව හිත පිහිට ඕනු අපිට මනුස්ස ලෝක හොඳයි. මේ කාලෙ දිවිය ලෝකට වඩා මනුස්ස ලෝක සැප බහුලයි කියලා දෙවියම් පවා මනුලව හිත පිහිට ඕනවා කිය. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහනෙන මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා 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 අවුරුදු 100න් පහලට ආවිෂ පිරිහෙන කාලයක් එනවා. අවුරුදු 100 මට්ටමට එනකොට මනුස්්‍යයන්ගේ හිත්වල පාපී අකුසල් සියල්ල බලවත් වෙලා අවසානයි කිය. අවුරුදු 100 මට්ටමේදී විකෘති කෙලෙස් 3ක් මනුස්්‍යයන්ගේ මනසෙ වැඩෙනවා. ඒකට ධර්මී කියන්නේ අධර්මරාගය විෂම ලෝභය මිත්‍යා ධර්මය කියන මෙන්න මේ 3 වැඩෙනවා. අධර්ම රාගය අධර්ම රාගය කියන්නේ මිනිස්සුන්ගේ රාගයෙන් විකෘති වෙලා සාමාන්‍ය හිතාගන්නවත් බැරි විකෘති විදිහට මිනිස්සු සත්තු වගේ අද බලන්න සමාජ දිහා අම්ම තාත්තා අඳුරන්නේ තමන්ගේ දරුවා අඳුරන්නේ සහෝදරය මේ ආච්චි සීයනේද වයස ගුරුවරයනේද ඒ කිසිම සමාජ සම්මතයක් නැතුව මිනිස්සු සත්තු වගේ විකෘති විදිහට හිතාගණ්ඩ බැරි විකෘති ආසාවන්ගෙන් පෙළෙන ලෝකයක්. විෂම ලෝබේ ලෝභකම ඉහවහ යනෝ මිනිස්සුන්ට ඕනම අපරාධයක් කරන්න මිල මුදල්නි සමහරලාවට මිනී මරන්නේ පුංචි දේකට එක්කො චේන් එකක් කඩාගන්න කරාබු දේකට සමාලාවට වටිනාකම උගල 1500 2000ක් වේ. එක්වර පිහියට බෙල්ලට පිහිය තියල සමට බෙල්ල මිරි කලා පිහියෙන් යනල කඩාගෙන යන චේන් එක සමහරලාවට මේක ව්‍යාජ එකක් ඉමිටේෂන් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා සම පුංචි දේකට අද පොඩි මුදලට මිනී මරණ මිනිස්සු මහා අපරාධ කරන්න හිතාගන්න බැරි අපරාධ වලට සමාජි පෙළමෙන කාලයක් ලෝභකම කියන එක විෂම වෙලා විකෘති වෙනවා. ඊළඟට මිත්‍යා ධර්මය එතන මිත්‍යා දෘෂ්ටිය වගේම
මිත්‍යා ධර්මය හැටියට පෙන්නන්නේ ලෝක මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100න් පහළ වෙනකොට මිනිස්සුන්ගේ විකෘති ආසාවන් එක්ක මිත්‍යා දෘෂ්ටික විශ්වාසත් එක්ක ඉතාමත් විකෘති ලෝකයක් මතුවෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නම් මෙන්න මේ අධර්ම රාගේ විෂම ලෝභී මිත්‍යා ධර්මය බලවත්වෙන්න අවුරුදු 100 ඉඳම් වේගෙන් ආවිෂ පහලට පිරිහිලා අවුරුදු 10ට ලෝකෙ මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙන. එහෙම පිරිහෙනකොට අවුරුදු 100න් පහලට ආවිෂ වැඩි අඩුවේගෙන යන කාලේ ලෝක එන්න ස්වභාවික විපත් වැඩි වෙන. අද අපි ඉන්නේ එහෙම කාලෙක. යුද්ධ ලෝකෙ වර්ධනය වෙලා 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු අවිආයුධවලින් මේ යන කාලයක් අනාගතේනවා කියලා. ඊළඟට අමනුෂ්‍ය විපත්. අපි දැන් ඒක පැත්තක තියමු. අමනුෂ්‍ය අපිට පේන්නේ නැති නිසා හරි ලෝකේ අධර්ම රාගයේ විෂම ලෝභී මිත්‍යා ධර්මයේ බලවත් වෙනකොට මේක තියෙනවා අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් උන්වහන්සේ සඳහන් කරන මහා සාල කියන සූට දේශනා අංගුත්තර නිකායේ තික නිපාතේ සඳහන් වෙනවා. මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා සඳහන් වෙනවා. අනාගතයේ ගම් නගර ජනපද අමනුෂ්‍ය ග්‍රහණයකට අහු වෙලා අමනුෂ්‍ය විපත් වලින් 100,000 ගණන් මිනිස්සු මැරෙනවා කියන්නේ. ස්වභාවික විපත්, යුද්ධ, අමනුෂ්‍ය විපත්, වසංගත දවසින් දවස වැඩි වෙන යුගයක්. ඒ නිසා අද ලෝක යුද්ධ පැත්තෙන් ගත්තොත් අද මේ වෙනකොට ආයමත් ලෝකෙ බලවත් රටවල් යුද්ධකට අරා දෙනවා. දවසින් දවස න්‍යෂ්ටික ආයුධ අත්හදා බලමින් ඔවුන් ඒවා තරගෙට තමන්ගේ රටවල් වල මේවා නිපදවමින් තමන්ගේ බලය පෙන්නන්න මේවා අත්හදා බලන. ඔබ මේ දවස්වල ලෝකෙක අවධානයෙන් හිටියන ඔබ දකින්න ඇති ඊයේ පෙරේදා මුහුදු පතුල ඇතුලේ පුපුරෝල න්‍යෂ්ටික බෝම්බයක් කෘතිම සුනාමියක් ඇති කරලා රටවල් විනාශ කරන්න පුළුවන් ආයුධයක් අත්හදා බැලීමක් කරා. එතකොට මේ වගේ ආයුධ අද අත්හදා බලමින් ලෝකයේ න්‍යෂ්ටික ආයුධත් එක්ක ලෝකෙම සුණු විසුණු කරන්න පුළුවන් තරම් ආයුධ හදාගෙන ඉන්න ලෝකෙ පුංචි වෙලාවක් ඇති ලෝක යුද්ධයක් පැටල. පළවෙනි ලෝක යුද්ධය වගේ නෙමෙයි. දෙවනි ලෝක යුද්ධය වගේ නෙමෙයි. ආයමත් අනාගතයේ යම් බලව රටවල් අතර යුද්ධයක් ඇති වුණොත් අද තියෙන තාක්ෂණය, අද තියෙන ආයුධ, අද තියෙන මේ න්‍යෂ්ටික ආයුධත් එක්ක සුළු වෙලාවක් ඇතුළත ලෝකෙම අලු දූවිලි කරලා දාන්න පුළුවන් තරම් ආයුධ හදාගෙන ඉන්නේ. ඒ නිසා අනාගත ලෝකයේ යුද්ධමය විපත් වලින් විශාල විපත් වලට පත් වෙන කාලය. රටවල් අතර ගත්තත් අභ්‍යන්තර යුද්ධ, ශාස්ත්‍රවාදී කණ්ඩායම්, ආගමික කණ්ඩායම් හැම පැත්තෙම බෙදිලා යුද්ධ කරගන්නවා, මරා ගන්නවා. ලේ පිපාසාවෙන් ජීවත් වෙන විකෘති ලෝකයක්. ඒ අතර දවසින් දවස භූමිකම්පා, නායයාම්, සුලිසුලම්, කුණාටු, ගංවතුර, ගිනිකඳු පිපිරි නොයෙක් විපත් එක්ක ලෝකෙ 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා. මේ වසංගතෙන් මේ වෙනකොට කොච්චර මිනිස්සු මැරිලද? මිලියන ගානක්, මිලියන 3ක් ලක්ෂ 30කට අධික පිරිසක් ලෝකෙ මේ වෙනකොට මිය ගිහිල්ලා. දවසකට කී දෙනෙක් ලෝකයේ පනාදිමින් මොන තරම් භයානක අනතුරක. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් ගුණධර්ම රකින්න. ධර්මයේ පිහිටන් ලෝකෙම විකෘති වෙච්ච විනාශය කරා යන ලෝකෙක මෙහෙම හරි බණපදයක් අහන්න ලැබෙන්නේ පෙර පිනකට. මේ තරම් භයානක ලෝකෙ පුරා මේ වසංගත පැතිරෙමින් විපත් පැතිරෙමින් යන ලෝකෙක මෙහෙම හරි ඔබ විපතකට පත් නොවී ඉන්න කෙනෙක් නම් ඔබ සතුටු වෙන්න පෙර පිනක් නිසා මම මෙහෙම හරි අද බේරිලා ඉන්නවා. මොනතරම් කරදර තිබුණත් අපි කාටත් ප්‍රශ්න ඇති. ආර්ථික ප්‍රශ්න, ජීවත් වෙන ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, හම්බ කරන ඒවා, ණය වෙච්ච ඒවා කාටත් තියෙනවා. හැබැයි වේලක් කර වේලක් කාලා හරි තියෙන ඇඳුමම හොද ඇඳගෙන හරි මොනතරම් ප්‍රශ්න තිබුණත් අපිට ලෝකෙ වටිනාම දෙයක් ලැබිලා තියෙනවා. බුද්ධ ශාසනයක් මුණ ගැහුණා.
අන්නේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න දක්ෂ වෙන්න. ඒ නිසා දවස ගානේ බණ අහන්න. එක බණක් හරි අහන්න. මේ වෙලාවේ පින තියෙන කෙනා හැමෝටම අපි කොච්චර කිව්වත් පෞකාරය සමහරලාවට මේ බණ ටික අහලා ආයෙමත් අකුසලයට වැටෙනවා. තමයිට අහන බණ ටිකටත් කේන්තිය. පින්කමක් ගැන කියනකොටත් තරහය. ඒක තමයි මනසේ තියෙන භයානක පැත්. අකුසලයට නැමුරු වෙච්ච මනස. පෙර පින තියෙන කෙනා බණ ටික ඇහෙනකොටම ජීවිතය වෙනස් කරගන්න. අඩුම ගාන මේ කාලෙ මේ වසංගත කාලෙ ඉදිරි මාස කීපය අපේ රටට ලෝකයට බොහොම තීරණාත්මක කාලය. ඒ නිසායමත් පුළුවන් තරන් ගෙවල් වලට වෙලා ආරක්ෂිතව කටයුතු කරන්න. හදිස්සිම වෙලාවක බඩුවක් මුට්ටුවක්ගේන්න රස්සාාවට යන්න මෝන වෙලාවක ජීවිතය අවශ්‍යමතාවයකට එලියට යද්දී පුළුවන් තරම් ඔබේ ආරක්ෂාව සහතික වෙන විදිහට පුළුවන් තරම් මුකාවරණ එකක් නැත්නම් දෙක තුනක් හරි දාගෙන අමාරුවෙන් හුස්ම ගත්තත් ලෙඩෙන් බේරෙන පුළුවන් විදිහට අත්හෝදල මේ පරිස්සං වෙලා පුළුවන් උපරිමෙන් ඔබ ආරක්ෂාවෙන්. ඒ අතර ගෙවල්වල හැමදාම බුදුන් අදන රතන සූට්‍ර තුන් සූට්‍ර කියන්න. තමම්ම ගෙදර තුන් සූට්‍ර කියලා පිරිත් පැන් එකක් තියලා ගෙදරයි පිරිත් පැන්ටිකගේ වටේට ඉහින්න. නිතර තුනුරුවන් ගැන සිහිකරල අධිෂ්ඨාන කරගන්න. තමන්ගේ පෙර පින් බලේ මේ තුනුරුවන් වන්දනා කරලා මේ රැස් කරගන්න පිනේ. මේ වසංගතයෙන් අපි ආරක්ෂාවේවාකින අධිෂ්ඨානය දවස ගාන තුනුරුවන් ගුණ සිහි කළ අධිෂ්ඨාන කර විශේසින් බක්කුල මහරහතන් වහන්සේව සිහි කරන්න. උන්වහන්සේ තමයි මේ ගෞතම බුද්ධ ශාසනය නිරෝගී සම්පත්තින් අග්‍රස්ථානය ලැබුයි. මේ ගෞතම බුද්ධ ශාසනය තුළ කල්ප ගණන් සසරි පාරමී පුරලක් කිසිම පුංචිවත් ලෙඩක් නැතුව අග්‍රස්ථානය ඇතුව දීර්ඝායුෂ ලබමින් නිරෝගිය වැඩඉඳලා පිරිනිවන් පාපුයේ බක්කුල මහරහතන් වහන්සේ මෙනෙහි කරන්න. උන්වහන්සේ වෙනුවෙන් අපි හොරණ සීල ස්වර්ණ පුුණ්‍ය භූමී මහා සෑයක් ඉදි කරන. බක්කුල මහා සෑයි ඒ මහා සෑයි පිහිට බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය විශේෂෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණානු භාව බලින් මේ තුනුරුවන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය. ලක්වාසි ලෝවාසි හැම දෙනාටම සැලසේවා කියල අපි හදවතිම ආශිර්වාද කරනවා. විශේසින් අපි නැවත නැවතත් පින් දෙමින් අපි රටක් වසේ අපි හැමෝම හැමදාම නිතර සිහි කරමින් අපි ආශිර්වාද කර යුතුයි. ඔබ වෙනුවෙන් මේ රෝගයෙන් රට නිදහස් කරගන්න ඔබ බේරගන්න මේ රෝගීන් වෙනුවෙන් ජීවිත කැප කරමින් කටයුතු කරන සෞඛ්‍යන්ස වෛද්‍යවරු හෙද සේවිකාව රෝහල්වල කටයුතු කරන සියලු දෙනා ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ත්‍රිවිධ හමුදා විශේෂයෙන්ම පොලිසිය ආරක්ෂකංශ මේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී සම්පත්තිය සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා. ඔබට රටටත් ලෝකයටත් නිරෝගි සම්පත්තිය පිණිසම සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා. මේ වසංගත ඉක්මනින්ම අපේ රටෙන් වගේම ලෝකයම දුරු කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබ හැම දෙනාටමත් සීපත් කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.